කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සියලු දෙනාටම. සද්ධර්ම මකරන්දේ සුවඳින් දසත සුවඳවත් වේවා කියන පරම පිවිතුරු ප්‍රාර්ථනාවත් සමග ධර්මය තම කල්යාණ මිත්‍රයා බවට පත් කරගෙන ධර්මයම තමන්ගේ ජීවිතයේ අවබෝධය පිණිස උපනිශ්‍රය කරගන්නට වෙරවෑයම් දරන සදැහැති ඔබ වෙනුවෙන් සූවිසි පැය මුළුල්ලේම විකාශනය කරන සදහම් ප්‍රවාහය තුල අද දවසේදී මේ පැයේ අපි ඔබ වෙනුවෙන් ගෙනෙන සජීව වැඩසටහන ආරම්භන්නට අදත් අපට අවසරයි. ඒ අනුව ප්‍රඥාව ඔබේ ජීවිතයට කැඳවාලන කතංසු ලබතේ පඤ්ඤං සජීව වැඩසටහනයි මෙතෙන් පටන් සමාරම්භ වන්නේ. සදහවතුනි, ඔබ දන්නවා මේ වැඩසටහනට පමණක් නොවේයි එදා බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම මහා සමිඳුන්ගේ ඒ අඩුව පුරවන්නට උන්වහන්සේ ඒ භාරදූර වගකීම් සම්භාරය පවරන්නට යෙදුනේ තුරුණු බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකට. ඒ තමයි කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ එකම ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ විදිහට තමන් වහන්සේ යටතේ ඒ කටයුතු මනවින් සොයා බලමින් ඉෂ්ට සිද්ධ කරපු වර්තමාන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. අදත් අපි අපේ නායක ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් මේ මොහොතේදී පාදාභිවන්දනෙන් යුක්තව සජීව වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, මේ දිනවල අප සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තේන සූත්‍ර දේශනාවන්. එනයින් බලන කල අද සංයුක්ත නිකායේ කෝකාලික වග්ගයේ බ්‍රහ්ම සංයුක්තයේ බක බ්‍රහ්ම සූත්‍රය තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නායක ස්වාමීන් වහන්සේ දැන් පෙර සූත්‍ර දේශනාවන් වල වගේම මේ සඳහාද යම්කිසි සංසිද්ධියක් තියෙනවා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සහ මේ අද අප සාකච්ඡා කරන බ්‍රහ්මයා අතර. ඉතින් අපි කැමති ඒ පිළිබඳව හඳුනා ගනිමින්ම ඔබ වහන්සේ මේ වැඩසටහනට පෙරවදනක් සපයනවා නම්. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, වාසනාවන්ත පින්නතුනි. සහන් මතක් කළා වගේ අද අපි සාකච්ඡා කරන්නේ බ්‍රහ්ම සංයුත්තේ කෝකාලික වග්ගයේ බක බ්‍රහ්ම සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ඇසුරෙන් අපි අපේ ජීවිතයට එකතු කරගන්න ධර්ම කාරණා මොනවද? ඒ වගේම අපේ ජීවිතයට ලබා ගන්න ආදර්ශ මොනවද කියලාත් අපි සූත්‍ර දේශනාව ආරම්භයේදී අදිෂ්ඨානයක් තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට තමයි සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේහි ජේතවන නම් වූ අනේ පිරිසුදු ගෘහේ ආරාමයේ වැඩවසන සේක. එකල්හි බක බ්‍රහ්මයා හට මෙය බ්‍රහ්ම ස්ථානයේ නිත්‍යය. ඒ කියන්නේ බක බ්‍රහ්මයා දැන් ඒ ඉපදිලා ඉන්න උත්පත්ති ලැබලා ඉන්න බ්‍රහ්ම ලෝකයේ ස්ථානය මෙයාට කල්පනා වුණා මේක නිත්‍යයි කියලා, ස්ථිරයි කියලා කල්පනා වුණා. මෙය ස්ථිරය, මෙය සාස්වතය, මෙය කේවලය, මෙය චුත නොවන ස්වභාවය ඇත්තේය. මේ විදිහට තමයි අදහස් පහළ වුණේ. එහෙම ගත්තොත් එහෙම දැන් ස්ථිරයි කියලා කල්පනා වුණා. ඊළඟට සාස්වතයි කියලා කල්පනා වුණා. ඊළඟට මෙය කේවලයි කියලා කල්පනා වුණා. මෙය චුත නොවන ස්වභාවය ඇත්තේ. දැන් මෙහින් නැවත ආත්මභාවයකට යන්නේ නැහැ කියලා හිතුවා. ඊළඟට මෙය නූපදී කියලා හිතුවා.
ඒ විදිහට නැවත මෙතනම උත්පත්ති ලබන්නෙත් නැහැ කියලා කල්පනා කළා. මේ ආත්ම භාවය පමණයි කියලා. ඊළඟට මේ නොදිරයි දිරීමටපත් වෙන්නේ නැහැ කියලා කල්පනා කළා. ඊළඟට නොමියයි කියන මරණයටපත් වෙන්නේ නැහැ කියලා කල්පනා කළා. ඊළඟට චුත නොවේ කියලා කල්පනා කළා. ඊළඟට නොහට ගනි හට ගැනීමක් නැහැ කියලා කල්පනා වුණා. මේ වචන ඇත්තටම සමාන වචන. එහෙමයි. සාස්වත දෘෂ්ටිය හඳුන්වන වචන ටික තමයි මේ වචන ටික. එහෙමයි. ඊළඟට මේන් මතු අන් නිස්සරණයක් නැතයි මෙබඳු ලාමක මිත්‍යා දෘෂ්ටියක් ඉපදුනා. ඒ කියන්නේ ධ්‍යාන උපදවගෙන තමයි මේ தත්ත්වයටපත් උනේ. එහෙමයි. මේ தත්ත්වයටපත් වෙලා කල්පනා කරලා මීට වඩා මේ සැපයක් නැහැ කියලා. එහෙමයි. මීට වඩා නිස්සරණයක් සැපයක් මීට වඩා නිදහසක් ඇති තැනක් තාම හොයාගන්න නැහැ. එහෙමයි. නැවත බ්‍රහ්ම ලෝකයක් නැහැ කියලා කල්පනා වුණා. එහෙමයි. මේක තමයි මේ බක බ්‍රහ්මයාට ඇතිවෙච්ච දෘෂ්ටිය. එහෙමයි. කියන්නේ මේක ඇත්තටම මිත්‍යා දෘෂ්ටියක්. එහෙමයි. ඒ වගේම තමයි මේ මිත්‍යා දෘෂ්ටිය හඳුන්වන්නේ සාස්වත දෘෂ්ටිය කියලා. මේක තමයි සහන් මේ බක බ්‍රහ්මයාට ඇතිවෙච්ච දෘෂ්ටිය. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් අපිට මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම වැටහෙනවා බක බ්‍රහ්මයාට ඇතිවෙච්ච මේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් ඒ වගේම යම්කිසි ලාමක අදහසක් නේද කියන කාරණාව. ඉතින් මේ පිළිබඳව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ තමයි මේ ඇතිවෙච්ච අවුල එහෙම නැත්නම් වියවුල निराකරණය කරන්න උපකාරී වෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද භාග්‍යවතුන් වහන්සේ සමග මේ සංවාදය ඇති වෙලා භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් කරුණු දැන කියාගෙන බක බ්‍රහ්මයා Tamanගේ දෘෂ්ටියෙන් මිදෙන්නේ කියන කාරණාව තමයි අපි ඊළඟට විමසා බලන්නේ. නායක ස්වාමීන් වහන්සේ කොයි විදිහටද ඒ සංසිද්ධිය ගොඩ නැගුණේ? දැන් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ දකිනවා. එහෙමයි. එකල්ලි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් බක බඹහුගේ චිත්ත පරිවිතරකයේ දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ වේද දිගු කළ අත හකුලන්නේ හෝ වේද එසෙයින්ම දෙව්රම්හි අතුරුදහන් වූසේක්. දැන් දෙව්රම් වෙහෙරෙන වැඩ සිටියේ ඒ භාග්‍යවතුන් වහන්සේ එතනින් අතුරුදහන් වෙලා ඒ බඹලව පහළ වූසේක. ඒ බක බ්‍රහ්මයා ඉන්න බ්‍රහ්ම ලෝකේ වැඩ සිටිනවා. බක බ්‍රහ්ම තෙමේ එන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන බව භාග්‍යවතුන් වහන්සේ බක බ්‍රහ්මයා දුරදීම දැක්කා. දුරදීම දැකලා භාග්‍යවතුන් වහන්සේ තෙලකීය මේ කාරණා ටික කියනවා. නිදුකානනි එනු මැනව නිදුකානනි මුඹට ස්වාගත වේවා. නිදුකානනි මෙහි පැමිණීම පිණිස බොහෝ කලකින් මේ පර්යාය කෙලෙහිය. එතකොට මම සූදානමින් සිටියා ඔබ වහන්සේ මේ විදිහට වඩිනකම්. ඊළඟට නිදුකානනි මෙය නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සාස්වතය, මෙය කේවලය, මෙය චුත නොවන ස්වභාවය ඇත්තේය. මෙය නූපදී, මෙය නොදිරයි, මෙය නොමියයි, චුත නොවේ, නොහටගනී, මෙයින් මතු අනික් නිස්සරණයක්ද නැතැයි භාග්‍යවතුන් වහන්සේටත් මේ එනකොටම නේද භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනකොටම අර හිතේ තිබුණු අදහස් ටික ප්‍රකාශ කරා. ස්ථිරයි කියලා. මොකද බොහෝමත්ම සතුටෙන් තමයි බක බ්‍රහ්මයා හිටියේ. ඒ නිසා ඒ කාරණා ටික මතක් කරා. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ බක බ්‍රහ්මයාට මේ වදාළසේක. ඒ වෙලාවෙම බක බ්‍රහ්මයාට මතක් කළා යමෙක් නම් අනිත්‍ය වූවක්ම නිට්ටයයි කියාද. දැන් මේ විදිහට ඔබ දරන මේ අදහසට
අදහස මේ විදිහට දරනවා නම් නිත්‍යයි කියලා දරනවා නම් එහෙමයි. අස්තිර වූවක්ම ස්ථිරයයි කියාද? මේ විදිහට අස්තිර දෙයක් ස්ථිරයි කියලා කියනවා නම් ඊළඟට අසාස්වත වූවක්ම සාස්වත යයි කියාද? අසාස්වත දෙයක් සාස්වත කියලා කියනවා නම් ඊළඟට ඒ කියන්නේ සදාකාලිකයි කියලා කියන එක. එහෙමයි. ඊළඟට ඛණ්ඩ වූවක්ම අඛණ්ඩ යයි කියාද? එතකොට ඒ කියන්නේ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අඛණ්ඩයි කියලා කියන්නේ පවතිනවා කියලා කියන්නේ දිගටම පවතිනවා කියලා කියන එකනේ. එතකොට පවතින්නේ නැති දෙයක් පවතිනවා කියලා කියනවා නම් ඊළඟට චුතවන ස්වභාවය ඇත්තෙක්ම චුත නොවන ස්වභාවය ඇත්තෙක්යි කියාද? මේ විදිහට දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මනුෂ්‍ය ලෝකේ අපි මේ ලෝකෙන් නික්මීම හඳුන්වන්නේ මරණයටපත් වුණා කියලා. එහෙමයි. නේද? මරණයටපත් වුණා කියලා තමයි හඳුන්වන්නේ. ඊළඟට දිව්‍ය ලෝකෙන් චුත වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඒ විදිහට ඒ ලෝකවල මරණය කියලා කියන එක හඳුන්වන නම් තමයි මේ චුත වීම ආදි වශයෙන් සඳහන් වෙන්නේ. ඊළඟට යමක් හටගනීද දිරාද මියේද චුත වේද නොහට ගනීද එයත් මෙය නූපදී නොදිරයි නොමියයි චුත නොවේයි නොහට ගනී මෙසේ කියාද ඇත්තා වූම මත්තෙහි වූ අනෙක් නිස්සරණයක් වේද එසේ වතුදු මතු අනෙක් නිස්සරණයක් නැතයි කියාද? පින්වත්නි, දැන් ඔබ දක්වන මේ අදහස් ටික සියල්ලක්ම ඒ විදිහට දක්වන අයගේ ස්වභාවය මොකද්ද? පින්වත්නි, ඒ භක බ්‍රහ්මතේ මේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්ධ වූයේය. ඒ කියන්නේ පේන්නේ නැතුව මේ කියන්නේ. හරියට දකින්නේ නැතුව මේ කියන්නේ. නේද? අවිද්‍යාවෙන් යුක්තව තමයි මේ කියන්නේ. පින්වත්නි, ඒ බ්‍රහ්මතේ මේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්ධ වූයේයයි දැන් මේ විදිහට මේ භක බ්‍රහ්මයාට කියනවා. එහෙමයි. භක බ්‍රහ්මයාට දේශනා කරනවා ඔබගේ අදහස. එතකොට ඒ වෙලාවේ අනිත් අය තහගෙන ඉන්නවනේ. පින්වත්නි කියලා සඳහන් කරන්නේ ඒකයි. එහෙමයි. එතකොට අපි ගත්තොත් එතන ඒ වෙලාවේ ඉන්න බ්‍රහ්මයෝ නේද? එහෙමයි. බ්‍රහ්මයන් ඒ වගේම වර්තමානයේ අපි ගත්තොත් අපිටත් නේද? අපිට දක්වන අදහසක් තමයි මේ. එහෙමයි. පොදුවේ දක්වන අදහසක්. එතකොට ඊළඟට මේ කාරණාව අහගෙන ඉන්න බක බ්‍රහ්මයා ගෞතමේනි අපි 70 දිනක් 70 දිනක් කල පින්කම් ඇත්තමෝ ජාතිය හා ජරාව හා ඉක්ම වූවාම්හ. ඒ කියන්නේ අපි 70 දෙනෙක් පින්කම් කරලා ඊළඟට මේ අපි මේ විදිහට උත්පත්ති ලැබලා දැන් ඒ කියන්නේ මේ ඉපදිච්ච ස්වභාවය ගැන කියනවා. ඉපදිලා ඒ ආත්ම භාවයේ ජරාවටපත් වෙලා නේද? ජරාවටපත් වෙලා වයසට ගිහිල්ලා ඊළඟට අපි දැන් මේ විදිහට උත්පත්ති ලැබලා ඉන්නවා. අනුන් තමන් විසින්ලා වැටහෙම්හ. එතකොට අනිත් අය තමන්ය කියලා වැටහෙනවා. ඊළඟට වේද සංඛ්‍යාත ඥානයෙහි කෙලවරට පැමිණියම්හ. එතකොට අපි හැමෝම එකයි කියලා කල්පනා වුණා. නේද? අපි හැමෝම එකයි කියලා කල්පනා වුණා. ඒ කියන්නේ ඒ තරම්ම සමීපව කටයුතු කරා කියලා කියන එකනේ. එහෙමයි. නේද? වේද සංඛ්‍යාත ඥානෙහි කෙලවරට පැමිණියා. එතකොට වේද ශාස්ත්‍රය හොඳටම ඉගෙන ගත්තා. මේ අන්තිම බ්‍රහ්ම ලෝකෝත්පත්ති යයි නොඑක් ජනයෝ අප ප්‍රාර්ථනා කෙරෙත්. එතකොට
අනිත් අයත් කල්පනා කරලා අනිත් දැන් අපිව විශ්වාස කරපු අනිත් අයත් විශ්වාස කරා ඒ තරම්ම මේ ඒ විදිහට මේ වේද ශාස්ත්‍රය පවා පරතරයට ගිය නිසා ඒ වගේ යම්කිසි වෘත්තයක් සමාදන් වෙලා සීල සම්පන්නව මේ අය හිටපු නිසා ඒ අයත් කිව්වා දැන් ඔබලාගේ අන්තිම ආත්මභාවය තමයි ඔය. හරිද? ඔබලාගේ අන්තිම ආත්මභාවය තමයි මේ ගත කරන්න කියලා අනිත් අයත් ප්‍රාර්ථනා කළා. අනිත් අයත් හිතුවා. එතකොට දැන් තමන් ඒ විදිහට හිතුවා ඊළඟට අනිත් අයත් ওই විදිහට හිතනවා. ඒ නිසා මේක ස්ථිර වුණා. එහෙමයි. ඒ කියන්නේ මේ හැමෝම අතරෙම ඔව් හැමෝගේම අතරේ මේක ස්ථිර වුණා. මේක තමයි අන්තිම ආත්මභාවය කියලා. සාසුදු දෘෂ්ටි කියලා කියන එක දෘෂ්ටියක් විදිහට නෙවෙයි. නේද? මේක ඇත්තක් කියලා. ධර්මතාවයක් විදිහට. මේක ධර්මතාවයක් මේක සත්‍යයක් කියලා අපිට ස්ථිර වුණා. ඒක තමයි මේ සිද්ධ වුණේ කියලා තමයි දැන් බක බ්‍රහ්මයා තමන්ගේ හිතේ තියෙන අදහස් ටික අවංකවම භාග්‍යතුන් වහන්සේට මතක් කළේ. එහෙමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නැවත පෙරලා පිළිතුරු ලබා දෙනවා. බක බ්‍රහ්මය තෝ යම් දීර්ඝායුෂයක් සිතයිද? තෙල දීර්ඝායුෂයක් නොවේ. තගේ ඉතිරි වූ ආයුෂ නිරබ්බුද ලක්ෂයකයි මම දනිමි. ඔන්න දැන් මේ බක බ්‍රහ්මයා හිතලා තියෙන දැන් මගේ අන්තිම ආත්මභාවය කියලා නෙමෙයි. එහෙමයි. ආය උත්පත්තියක් නැහැ. නේද? ආය මරණයටපත් වෙන්න, ජරාවටපත් වෙන්නේ නැහැ. එහෙමයි. මේක තමයි නිස්සරණය කියලානේ දැන් කල්පනා කළේ. එහෙමයි. අන්තිම ආත්මභාවය කියලානේ. ඊළඟට දැන් මේ ගත කරන්න තිබෙනවා නම් ආයුෂ ප්‍රමාණයක් ඒ ආයුෂ විතරයි කියලා තමයි කල්පනා කරගෙන හිටියේ. ඒ ජීවිතේ විඳින ආයුෂ පමණයි. එහෙම නෑ. ඔබගේ ඉතිරි ආයුෂ කොච්චරද කියලා කියනවනම් නිරබ්බුද ලක්ෂයකයි. එතකොට ඒ ගණන් කරන මේ වර්ෂ ගාන තියෙනවනේ. නේද? කාලය තියෙනවනේ. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ මතක් කළා නිරබ්බුද ලක්ෂයක් ඔබට නැවත ආයුෂ තියෙනවා. මේ ජීවිතේම නැවත ආයුෂ තියෙනවා කියලා. එහෙමයි. ඉතින් ඔබ හිතාගෙන හිටියට මේ විදිහේ පුංචි කාලයක් කියලා එහෙම නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දකිනවා මෙන්න මේ විදිහේ ආයුෂ ප්‍රමාණයක් තියෙනවා කියලා. එතෙන්දී බක බ්‍රහ්මයා සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතේ තියෙන ස්වභාවය සහ හිතේ තියෙන ස්වභාවය සම තමන්ගේ අනාගතය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම දැක්කා කියලා. එහෙමයි. අවංකවම හිතලා භාග්‍යතුන් වහන්සේට මේ විදිහට මතක් කරනවා. භාග්‍යවත්නි තෙපි මම අනන්ත දර්ශී වෙමි. ජාතිය හා ජරාවද ශෝකයේද ඉක්ම සිටියේම් වෙමි කියව. දැන් ඔබ වහන්සේ සම්පූර්ණයෙන්ම අනන්ත දර්ශනය දකින නිසා නේද? දර්ශනය දකින්නවා කියලා ඔබ වහන්සේම කියන නිසා ඔබ වහන්සේ දේශනා කරන නිසා ඊළඟට ඔබ වහන්සේ ජාතියේ ජරාවද ශෝකයේද ඉක්ම ගිහිල්ලා ඉන්න නිසා මාගේ පුරාතන කර්මය කිම? මගේ පෙර මොකක් හරි කර්මයක් තියෙනවා නම් නේද? මං ඒ කියන්නේ මම මේ ආත්මභාවය එහෙම නැත්නම් බ්‍රහ්ම ආත්මභාවය ලබා ගැනීම සඳහා මොකද්ද කරලා තියෙන්නේ? පින්කම්. එහෙමයි. කියලා ඔබ වහන්සේ සම්පූර්ණයෙන්ම දකින්නවනේ. ඒ දකින නිසා මට කියන්න. වෘත සමාදානයේ කිම? මම මේ විදිහට උත්පත්ති ලබන්න වෘත සමාදානයක් වෙලා තියෙනවනේ ඒක මට කියන්න. එහෙමයි. ඊළඟට මං සීලයක් සමාදන් වෙලා ඒ විදිහට සම්පූර්ණ කරලා තියෙනවනම් ඒකත් මට කියන්න. යමක් තොප අතින් අසා මම දන්නේම් නම් ඒ මට කියනු මැනවි. එතකොට ඔබ වහන්සේගේ අතින් යම් ඔබ වහන්සේගේ මුවෙන් ඔබ වහන්සේගේ අදහස් වලින් මං ගැන මොනවා හරි කියන්න තියෙනවනම් ඒ සියල්ලම දැන් මට කියන්න. සම්පූර්ණයෙන්ම ඒ බක බ්‍රහ්මයාගේ ආත්මභාවය භාග්‍යතුන් වහන්සේට කියවන්නට ඒ විදිහට භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා බක බ්‍රහ්මයා. ඒ ආරාධනා කරපු වෙලාවේ ගාථා වලින් තමයි
මේ සහන් භාගතුන් වහන්සේ අදහස් දක්වන්නේ. එහෙමයි. දැන් මේ ඉස්සෙල්ලා ආත්භාවයන් වල කරපු පින්කම් ගැන තමයි මේ කියන්නේ බක බක්මයා. භාග්‍යවතුන් වහන්සේ මත දේශනා කරනවා. ග්‍රීෂ්ම කාලයේහි පීඩිත පිපාසිත වූ බොහෝ මිනිසුන්ට තෝ යම් හේකින් පෙන් පෙව්වේහිද. දැන් ගොඩාක් ඒ කියන්නේ ග්‍රීෂ්ම කාලයක එහෙමයි. ඔබ මොකද කළේ? පීඩාවට පත්වෙච්ච බොහෝ ජනයාට ඔබ පැන් ලබා දුන්නා. වතුර ගෙනලා දුන්නා. තාගේ ඒ පුරාතන වෘතය හා සීලය නිසා නිදා පිබිදියාක් මෙන් මම සිහි කරමි. එතකොට මේ බක බ්‍රහ්මයා කරපු පින්කම් පිළිබඳව සහ ඒ සමාදන් වෙලා හිටපු වෘතය සහ සීලය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ නිදා පිබිදියාක් මෙන් ඒ විදිහට මේ නිදාගෙන ඉඳලා නැගිටිනවා වගේ නේද? මේ මොහොතේම භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරනවා. ගම් යහුරෙහි සොරුන් විසින් අල්ලා ගන්නා ලද අත්පා බැඳගෙන යනු ලබන ජනයා යම් හේකින් මිදීද. ඔබ තවත් පින්කමක් කරලා තිනවා. මොකක්ද මේ පින්කම? ගම් යහුරක ඔබ මේ තාපස විසින් ඉන්න වෙලාවේ සොරුන් විසින් අල්ලාගෙන යනවා පිරිසක්. ඒ පිරිස අත්පා බැඳලා තමයි අරගෙන යන්නේ. ඒ පිරිස ඔබ මොකද කරන්නේ? ඔබ මැදිහත් වෙලා ඔබගේ ශක්තියෙන් ඒ ජනයා සම්පූර්ණයෙන්ම ඒ අත්පා ලිහලා දාලා නිදහස් කරනවා. සොරුන්ගෙන් ගලව ගන්නවා. සොරුන්ගෙන් ගලව ගත්තා වගේම ඒ වෙලාවෙත් ඔබ යම් කිසි වෘතයක් සමාදන් වෙලා හිටියනම් ඊළඟට සීලය සමාදන් වෙලා හිටියනම් ඒ පිළිබඳවත් මම දැන් මේ මොහොතේ නිදා පිබිදියාක් මෙන් සිහි කරනවා. එහෙමයි. මට දැන් සිහිපත් වෙනවා. මිනිසුන් නසනු කැමැත්තෙන් රෞද්‍ර වූ නාගයා විසින් එතකොට මිනිස්සු නසන්ඩ එක්තරා නාගයෙක් කියන්නේ සාමාන්‍යයෙන් පුංචි නාගයෙක් නෙවෙයි. එහෙමයි. විශාල නාගයෙක් ගඟ සලා මැදදී ගන්නා ලද නැව ඊළඟට බලාත්කාරයෙන් මැඩ මිදුවේයිද. එතකොට මේ ගඟේ හිටපු නාගයෙක් තමයි මේ. එහෙමයි. අර විශාල නැව ඒ පෙරලන්න උත්සාහ කළා. එහෙමයි. පෙරලන්න උත්සාහ කළා. එතකොට ඒ පෙරලන්න උත්සාහ කරපු වෙලාවේ ඔබ එතෙන්ට මැදිහත් වෙලා ඒ නාගයා පළවා හැරලා නැව නිදහස් කරගත්තා. එහෙමයි. නැව නිදහස් කරගත්තා. ඒ වගේම ඒ වාසය කරපු ජනයා එතනින් නිදහස් බේරගත්තා. නාගයාගෙන් බේරගත්තා. ඒ පුරාතන වූ තාගේ වෘතය හා සීලයේද නිදා පිබිදියාක් මෙන් සිහි කරමි. ඒ පින්කමක් මම දැන් මේ සිහි කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ කරලා තියෙන්නේ. එහෙමයි. ඒ වෘත සමාදන් වෙලා සහ සීලය සමාදන් වෙලා මෙයා මේ ධ්‍යාන උපදවගෙන ඒ විදිහට ධ්‍යාන සමාපත්තිය උපදවාගෙන හිටපු නිසා තමයි මේ විදිහේ ලොකු ශක්තියකින් ඒ දේ කරන්න පුළුවන් වුණේ. එහෙමයි. ඒතර සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමයි. ඊළඟට තට කප්පනම් අතවැස්සෙකින් වීමි. ඒ තා නුවණැත්ත කොටද වෘත සම්පන්නයකොටද මම සිතුවෙමි. ඒ පුරාතන වූ තාගේ වෘතය හා සීලය නිදා පිබිදියකු මෙන් මේ සිහි කරමි. දැන් මේ කියන්නේ කාටද? දැන් මේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අතර තිබෙන සම්බන්ධයක් දැන් මේ කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ පූර්වාත්භාවයක ඔබගේ අතවැස්සියෙක් වෙලා මම හිටියා කියලා කියනවා. එහෙමයි. බලන්නකො සහ
නේද? ඥාතිත්වය නේද? ඒකනේ. එතකොට තට කප්ප නම් අතවැස්සේ. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේගේ නම තමයි කප්ප. එහෙමයි. කප්ප කියලා කියන්නේ කැප වෙනවා කියලා කියන එකනේ. එතකොට මේ විදිහට බලනකොට මේ ඔබ බොහෝම නුවණැති කෙනෙක් කියලා හිතලා බොහොම සීල සම්පන්න කෙනෙක් කියලා හිතලා ඔබට මම ආතවැසියෙක් කියලා හිටියා. ඔබට ඔබගේ මේ උතේ සමාදන් වෙලා ඔබ රකින්න මේ සීලය නිසා මහා ගුණයක් ඇති කෙනෙක් කියලා ඔබට මම මේ උවටන් කරන කෙනෙක් කියලා හිටියා. උපස්ථාන කරන කෙනෙක් කියලා හිටියා. නේද? ඔබගේ ඇඳුම් පැළඳුම් සෝදලා පිරිසුදු කරන එකද, ආහාර පිළියෙල කරලා දෙන එකද, නේද? ස්නානයේ පිණිස පැන් ලබා දෙන එකද, මේ හැමදේම කරලා දෙන කෙනෙක් වෙලා මම හිටියා. හරිද? එහෙම ඉන්න වෙලාවේ ඔබ සමාදන් වෙලා සිටියේ මේ සීලය සහ වෘතය නිසා ඒකත් මම දැන් මේ වෙලාවේ නිදා පිපිරියාක් මෙන් සිහි කරනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. මේ සියල්ල මහගෙන හිටපෝ බක බ්‍රහ්මයා අවසානයේදී මාගේ මේ ආයුෂය ඒකාන්තයෙන් දනෙහි සෙස්සද දනෙහි එහින් නුඹ වහන්සේ බුද්ධ වව එහින්ම නුඹගේ මේ දිලියන ආනුභාවය මුළු ලොව බබුලෝමින් සිටී. ඒ වෙලාවේ ගොඩාක් සතුටු වුණා. ඔබ වහන්සේ මගේ සම්පූර්ණ ආයුෂය පිළිබඳව මට මතක් කළා. ඒ කියන්නේ පූර්වාත් භාවයන් වල තිබිච්ච ආයුෂය නේද? අනාගතයේ කොහොමද ආයුෂය ගැන ඒ සාස්වත දෘෂ්ටිය පිළිබඳව සම්පූර්ණයෙන්ම සෙස්සද දනී කියලා කියන්නේ මතක් කළේ ඒකයි. අනිත් සියලුම දේ දැනගත්තා, මා ගැන දැනගත්තා. එහින්ම නුඹ වහන්සේ බුද්ධ වෙනවා. නුඹ වහන්සේ බුද්ධ වෙනවා. එහින්ම නුඹ වහන්සේ මේ දිලියන ආනුභාවය මුළු ලෝම බබුලෝමින් සිටී. ඔබ වහන්සේගේ ආලෝකය භාගතුන් වහන්සේගේ ආලෝකයෙන් මුළු ලෝකෙම මේ වෙලාවේ ආලෝකමත් කරමින් වැඩ ඉන්නවා කියලා ගොඩාක් සතුටු භාවයට පත් වුණා. ඒ විදිහට තමයි මේ සූත්‍ර දේශනාව පෙළ දේශනාව අවසන් වෙන්නේ සහ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් බක බ්‍රහ්මයා සහ බුදු පියාණන් වහන්සේ අතර ඇති වුණු සංවාදයේදී ඒ බක බ්‍රහ්මයා තුල තිබුණු මිත්‍යා දෘෂ්ටික අදහස ඒ අවිච්ඡින්නව ඒ බ්‍රහ්ම ජීවිතය ගත කරන්න පුළුවන් කියන ලාමක අදහස තුරන් කරන්නට භාග්‍යවතුන් වහන්සේ ඒ අතීත මතකයන් සිහිපත් කරලා බක බ්‍රහ්මයාට පැහැදිලි කර දීම් සිද්ධ කරනවා. එයින් යම්කිසි අවබෝධයක් ලබා ගන්න බක බ්‍රහ්මයාගේ සංවාදය තුළ අපිට වැටහීමක් ඇති කර ගන්නට පුළුවන්කම ලැබුණා. කොයි විදිහටද ඒ අවබෝධය ඔහු ළඟා කරගත්තේ කියන කාරණාව. ඒ පෙළ දේශනාවේ තවත් සාරගර්භ අර්ථවත් කියමන් අටුවා දේශනාව තුළ වැඩි වශයෙන් ගැබ් වෙලා තියෙනවා. අපි කැමති නායක ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳවත් ඔබ වහන්සේගෙන් විමසීමක් කරන්න. අටුවා දේශනාවට මේ අපි හැරෙනවත් එක්කම අපි කල්පනා කරන්න ඕනේ සහන්. දැන් සූත්‍ර දේශනාවේදී දැන් අපිට පැහැදිලි වුණා භාග්‍යතුන් වහන්සේ සහ බක බ්‍රහ්මයා අතර තිබුණු සහ සම්බන්ධතාවය. එහෙමයි. ඒ සහ සම්බන්ධතාවය නිසා තමයි බක බ්‍රහ්මයාට ඒ ආත්භාවයේදී බුදුරජාණන් වහන්සේ නැවත මුණ ගැහිලා එහෙමයි නේද? නැවත මුණ ගැහිලා ඒ දෘෂ්ටි නැති කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ කියන්නේ අර නිස්සරණය කියලා කියන එක ඒ අවබෝධ කරගෙන හිටපු නිස්සරණයට වඩා නිස්සරණයේ කොයිතරම් වෙනසක් තියෙනවද? යථාර්ථයක් තියෙනවද කියලා අවබෝධ වුණා. ඒ අවබෝධ වුණේ ඒ තිබුණු සහ සම්බන්ධතාවය නිසා. ඒ වගේම දැන් අපිටත් අපි කල්පනා කරන්නට ඕනේ භාග්‍යවතුන් වහන්සේ සහ අපි අතර තියෙන සම්බන්ධතාවය කොහොමද කියන එක. නේද? ශ්‍රාවකයන් බවට පත් වෙලා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ශ්‍රවණය කරන්නට අපි ලබාගත්
ඒ විදිහට භාග්‍ය සම්පන්න අවස්ථාව පිළිබඳව අපි කල්පනා කරන්නට ඕනේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ පින්වම් පෑ වදාලත් ඒ කියන්නේ පින්වම් පෑ වදාලත් භාග්‍යතුන් වහන්සේගේ දායාදේ අපි තාම භුක්ති විඳිනවා කියලා කියන කාරණේ. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම දෙමාපියන් මිය ගිහිල්ලා නම් අම්මයි තාත්තයි මිය ගිහිල්ලා නම් අම්මයි තාත්තයි දායාදේ භුක්ති විඳිනවනේ. එහෙමයි. නේද? ඒ අය ජීවත් වෙන්නේ ඒ විදිහටනේ සැප විඳින්නේ. එහෙමයි. ඒ වගේම මේ භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන සිව්වනම් පිරිසම ඒ යටත් අපේ හැමදෙනාම භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දායාදයට තමයි මේ දායාදය ලැබලා තියෙන්නේ. ඉතින් ඒ ගැන සතුටු වෙන ගමන් තමයි අපි මේ ශ්‍රවණය කරන්නට ඕනේ. පළමුවෙන්ම සඳහන් වෙන්නේ සහන් අර මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. පාපකං දිට්ඨගතං පහත් වූ ශාස්වත දෘෂ්ටිය. ඉදං නිච්ඡං කය සමග නিত্য බ්‍රහ්ම තත්ත්වය අනිත්‍ය උවද නිට්ටයයි කියයි. ඊළඟට දුහා ආදිය ඊට සමාන වචනයි. දැන් සාමාන්‍යයෙන් අර අද්වං ජීවිතං ද්වං මරණං කියලා සඳහන් වෙනවා මරණය පිළිබඳව. එතකොට ඒ ද්වං කියලා කියන්නේ ස්ථිරයි කියලා කියන එක. ඊළඟට අද්වං කියලා කියන්නේ අස්ථිරයි කියලා කියන එක. ඒ වගේ ඊට සමාන වචන ටිකක් තමයි මේ දක්වන්නේ. සස්සතං සදාකල්හි විද්‍යමාන වන. එතකොට සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ එහෙමයි. සදාකාලිකයි කියලා කියන අර්ථය. දැන් ලෝකේ ගොඩාක් පිළිගන්නේ සාස්වතයි කියලා. ඒකට හේතුව මොකද? මේ ලෝකේ දෙවියන් වහන්සේ මැව්වාය කියලා කියන කාරණේ විශ්වාස කරන නිසා. එතකොට ඒ දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා හරි දෙවියන් වහන්සේ පෙන්වපු දිව්‍ය ලෝකවලට ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකවලට යෑම සදාකාලිකයි කියලා කල්පනා කරන නිසා. ඊළඟට කේවලං කියලා වචනයක් යෙදුණානේ. ඒකේ තේරුම තමයි නොකැඩුණු සියල්ල කියලා කියන එක. ඊළඟට අචවන ධම්මං චුත නොවන ස්වභාවය. ඉදං හි න ජායති ආදීහි මේ තැන්හි හට ගන්වන්නකු හෝ දිරවන්නකු හෝ මරවන්නකු හෝ චුත කරවන්නකු හෝ උපද්දවන්නකු හෝ නැතයි යන අරබයා පවසයි. එතකොට මේ විදිහට මේ තව කෙනෙක් නෑ උපද්දවන කෙනෙක් කියලා කියන අර්ථය තමයි එතෙන් සඳහන් වෙන්නේ. ඊතෝ ච පනඤ්ඤං මේ බ්‍රහ්ම ස්ථානය අවස්ථාවට ඉහළින් නිස්සරණයක් නම් නැතැයි මෙසේ ඔහුට බලවත් සාසත දෘෂ්ටියක් උපන්නේ වෙයි. එතකොට මේක තමයි අවසාන නිස්සරණය. එහෙමයි. එබඳු වාදයක් තරන ඔහු ඉහළ ධ්‍යාන භූමි තුන ඊළඟට සතර මග සතර ඵල නිර්වාණය යන සියල්ල වළක්වයි. එහෙමයි. එතකොට මීට එහා තියෙන ධ්‍යාන භූමි සම්පූර්ණයෙන්ම වහලා දානවා මේ මිත්‍යා දෘෂ්ටිය නිසා. ඊළඟට සතර මාර්ගයේ වහලා දානවා. සතර ඵල සහ නිර්වාණය කියලා කියන මේ ස්වභාවයන් සියල්ලක්ම ලෝකෝත්තර තත්ත්වයේ සියල්ලක්ම වහලා දානවා මේ අර සාසුද දෘෂ්ටිය නිසා. එහෙමයි. මේ දෘෂ්ටිය උපන්නේ කවදාද? ප්‍රථම ධ්‍යාන භූමියේ ඉපද වූ කල්හිය. ප්‍රථම ධ්‍යාන උපදවා ගත්ත දවසේ තමයි බ්‍රහ්මයාට මේ ස්වභාවය හටගත්තේ. ද්විතීය ධ්‍යාන භූමියෙහිය සමහරු කියති එහි අනුපූර්ව කතාව මෙසේය. එතකොට දැන් මේ ධ්‍යාන උපදවා ගත්තාම ධ්‍යානයේ ස්වභාවය කියන්නේ ධ්‍යාන උපදවා ගත්තාම ධ්‍යානයේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට අනුව මේ විදිහට කල්පනා විදර්ශනාවට යොමු කරන්නේ නැත්නම් දෙක ස්ථිරයි කියලා
ඒ ධ්‍යාන සිත ස්ථිරයි කියලා හිතනවනේ. එහෙමයි. ඊළඟට ඉහළ භූමියක උපන්නේකි මේ බ්‍රහ්මයා. බුදුරජාණන් වහන්සේ නොඋපන් කල්හි පැවිදි බවට පත්ව කසින පරිකර්මය කොට සමාපත්තිය උපදවා පිරිහුණු ධ්‍යානයෙන් කාලක්‍රියා කොට චතුර්ථ ධ්‍යාන භූමියෙහි වේහප්පල බ්‍රහ්ම ලෝකයෙහි කල්ප 500ක් ආයුගෙන උපන්නේය. අන්න බලන්න. දැන් වේහප්පල බ්‍රහ්ම ලෝකයේ තමයි මේ වාසය කරන්නේ. ඒ වාසය කරන්නේත් එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින්. එහෙමයි. බුදුන්සේ පහළ වෙන්නත් කලින් මෙයා එතකොට පැවිදි භාවයට පත් වෙලා, ඒ කියන්නේ පැවිදිලා කියලා කියන උත සමාදානයෙන්ව පැවිදි වෙලා තමයි මේ තාපස වේශයෙන් පැවිදි වෙලා තමයි මේ ධ්‍යාන උපදවගෙන තියෙන්නේ. එහෙමයි. එහි යම් තාක් ආයු වීද ඒ තාක් සිට දැයි කලින් ආත්මභාවයක වේහප්පල බ්‍රහ්ම ලෝකේ ඉහළ තලයක උපත ලබා ප්‍රනීත වූ තෘතිය ධ්‍යානය වඩා සුභකින්නක බ්‍රහ්ම ලෝකෙහි 64 කල්පයක් ආයුගෙන උපන්නේය. දැන් මේ පිළිවෙලින් එන විදිහ. එතකොට මෙතෙන් තියෙනවා මේ ධ්‍යානයක් උපදවා ගන්නකොට ධ්‍යානයේ උපදවා ගන්නකොට ඒ බ්‍රහ්ම ලෝක වලට යනකොට තියෙනවා මේ හීන ප්‍රනීත ඒ විදිහට හීන මධ්‍යම ප්‍රනීත කියලා අවස්ථා තුනක්. මේ ධ්‍යානයක් උපදවා ගන්න ආකාරය. ඒතර ඒ අනුව තමයි මේ බ්‍රහ්ම ලෝක වලට උත්පත්තිය ලබන්නේ. එහි ဒ ුතිය ධ්‍යානයේ වඩා ආබස්සරයේහි 8 කපක් ආයුගෙන උපන්නේය. කල්ප 8ක් ආයුෂ විඳිනවා. එහි ප්‍රථම ධ්‍යානයේ වඩා ප්‍රථම ධ්‍යාන භූමියේ කල්පයක් ආයු ඇතිව උපන්නේය. හේ ප්‍රථම කාලයේහි තමා විසින් කරන ලද කර්මයද උපන්තැන්ද දන්නේය. කාලයේ ගතවත්ම දෙකෙහිම මුලා වී සාසත දෘෂ්ටිය ඉපද වීය. දැන් මේ විදිහට ගත කරනකොට මේ ධ්‍යාන උපදවාගෙන මේ විදිහට ගත කරනකොට මෙයාට කල්පනා වුණා මේක තමයි මේ සදාකාලික සැනසීම කියලා, නිස්සරණය කියලා. ඒක තමයි සාසත දෘෂ්ටි ඉපදුනේ. ඊළඟට බුදුරජාණන් දේශනා කළානේ මේක අවිද්‍යාව කියලා. එහෙමයි. නේද? ඒ අවිද්‍යාව පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. අවිජ්ජායගතෝ අවිද්‍යාවෙන් සමන්විත වූයේ අඥාන වූයේ අන්ධ වූයේ යත්‍රහි නාම යෝනාම යමෙක් නම් වක්ඛති කියයිද යත්‍ර යන නිපාත ගෝත්‍රයෙන් අනාගත වචනය යෙදිනි. එතකොට මෙයාගේ මේ අනාගතය පිළිබඳවනේ දැන් මේ කල්පනා කරන්නේ. එහෙමයි. සාස දෘෂ්ටියෙන් යුක්තව ගත කරන්නේ. මෙසේ කී කල්හි ඒ බ්‍රහ්මයා යම්සේ මාර්ගයේහි දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ මතක් කළානේ. භාග්‍යතුන් වහන්සේ මතක් කරපු මේ අර මෙයා කරපු පින්කම් පිළිබඳව තමයි ඊළඟට සඳහන් වෙන්නේ. එහෙමයි. යම්සේ මාර්ගෙහි සොරෙක් පහර දෙක තුනක් ඉවසා සිය සගයන් ගැන නොකියා සිටීද තව දුරටත් පහර දෙනු ලබන්නේ අසුවලාද මට සහාය වන්නේ යයි පවසයිද. එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් තර්ජනය කරනු ලබන්නේ සිහිය ලැබ. දැන් කෙනෙකුට මේ පහර දෙනකොට නේද? කෙනෙකුට පහර දෙනකොට නැවත පහර දෙනවනේ. එහෙමයි. එකක් දෙකක් නෙවෙයි 3ක් 4ක් ඔය විදිහට ගහනකොට තමයි අවදි වෙන්නේ මේ තමන්ගේ හිත අවදි වෙන්නේ මොකටද මේ ගහන්නේ? එහෙමයි. නේද? මොකටද මේ ගහන්නේ? කවුද මේ ගහන්නේ? එහෙමයි. කියලා කල්පනා වෙනවනේ.
මොකටද ගහන්නේ කවුද ගහන්නේ එහෙමයි. කියලා තමයි කල්පනා. එතකොට දෙක තුනක් වදිනකොටනේ කල්පනා වෙන්නේ. එහෙමයි. ආන්න ඒ වගේ මෙයා පිළිගන්නවා භාග්‍යතුන් වහන්සේ නැවත නැවත අහනවා මගෙන් මේක. එහෙමයි. නේද? ඒ නිසා මට දැන් සිහිය ආවා. මට දැන් සිහිය ඇවිල්ලා තියෙන්නේ. හොඳ සිහිය ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මගේ පියවරින් පියවර ආපිළිවෙල අපේක්ෂා කරමින්ම මා පෙළන්නට කැමැත්තේ යයි බිහිතියටපත් වූයේ තම සහායකයන් අනාවරණය කරන්නේ ද්වාසත්තති ආදිය පැවසී. ඒ කියන්නේ අර මෙයාත් එක්ක හිටියනේ තවත් පිරිසක් නේද? 70 දෙනෙක් එකතු වෙලානේ පින්කම් කරා කියලා කියන්නේ. එහෙමයි. ඉතින් ඒ පිරිසගේ සහායත් මේ වෙලාවේ පැතුවා කියලා කියනවා. සහාය පැතුවා කියලා කියනවා. එහි අර්ථය භවත් ගෞතමයනි අපි 70 දෙනෙක් පින්කම් කළ අය වම්හ. මං විතරක් නෙවෙයි. දැනට කල්පනා වෙනවා මං විතරක් නෙවෙයි මේ අදහස පහල කරගෙන තියෙන්නේ. එහෙමයි. මාත් එක්ක හිටපු මේ අයත් මේ අදහසේ ඉන්නේ කියලා කියනවා. එහෙමයි. ඒ පින්කමෙන් මෙහි උපන්නෙමි. ඒ හැම කෙනාම මේ පින්කම කරලා තමයි මේ විදිහට උප්පත්ති ලැබලා ඉන්නේ. ඊළඟට සවර්ති ඌයම් තමන් අනුන්ගේ වසඟයට පත් නොවි අනුන් තමන්ගේ වසඟයට පත් කරවමු. ජාතියද ජරාවද ඉක්ම වූවාහු වෙමු. මේ අප වේදයෙන් ගත් බැවින් වේදගූ යයි සැලකීමට පත් වූහ. දැන් වේදගූ කියලා බ්‍රහ්ම කොටසක් ඉන්නවනේ. එහෙමයි. ඒගොල්ලෝ ඒ අය සඳහන් වෙන්නේ දැන් මේ වේද ශාස්ත්‍රය ඉගෙන ගන්නකොට ඒ කියන්නේ උගන්වන අය නිසා තමයි තමන් ඒ මිත්‍යා දෘෂ්ටිය වැළඳගන්නේ. උගන්වන අය නිසානේ ඒකටපත් වෙන්නේ. ඒතර තමන් නිසාම නෙවෙයි. එහෙමයි. තමන් තමයි තමන්ගේ අවිද්‍යාව නිසා තමයි එහෙම වෙන්නේ. එහෙමයි. නමුත් අනුත් අය නිසා තමයි මේ මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ. ඒ නිසා වේදගෝ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙය අවසාන බ්‍රහ්ම උත්පත්තියයි. මේ මගේ අවසාන බ්‍රහ්ම උත්පත්තිය. ඊළඟට නොයෙක් මිනිස්සු අප ප්‍රාර්ථනා කරත්. එතකොට මේ අවසාන ආත්භාවය කියලා අපිව ප්‍රාර්ථනා කරනවා. එහෙමයි. කියන්නේ ඔබලාගේ ආත්භාවය දැන් අන්තිම ආත්භාවය කියලා ඒ අයම කියනවා. එහෙමයි. ඒ නිසා තමයි මේ தත්ත්වෙටම අපිපත් උනේ. එහෙමයි. මේ භවත් බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා අබිබූ ඊළඟට අනබිභූතෝ ඊළඟට අනඤ්‍ය දත්තු දසෝ ඊළඟට වසවත්ති ඉස්සරෝ ඊශ්වර ඊළඟට කත්තා කියලා කියන බ්‍රහ්මයා ඊළඟට නිම්මාන රති ඊළඟට සෙට්ටෝ ඊළඟට සංජිතා ඊළඟට වසී වසගයට ගන්නා බුහූත භවීයානං පිතා උපන්හා ඉපදීමට සිටින්නන්ගේ පියා. මේ විදිහට මෙය ප්‍රාර්ථනා කරයි. කැමැති වෙයි. එවිට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ටික අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබගේ යම් ආයුෂයක් දිගියයි ඔබ සිතහිද එය කල්පයක් ඊළඟට කල්පයක් සීමිතයි. මේ විදිහට කල්පයක් කියලා ඔබ හිතුවට සීමිතයි කියලා හිතුවට නිරබ්බුදානං නිරබ්බුද ගණනින් නිරබ්බුද ලක්ෂයකි. අර ඊළඟ ආයුෂ කාලේ නේද? ඊළඟට ජීවත් වෙන්න උන ආයුෂ කාලේ නිරබ්බුදයක් කියලා මතක් කරානේ. ඒ කාරණේ තමයි සඳහන් වෙන්නේ. ආයුං පජානාමි දැන් ඔබගේ ඉතිරි වුණු ආයුෂය මෙපමණකයි මම දනිමි. අනන්ත දස්සී භගවා හමස්මි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මම
අනන්ත දස්සී වෙමි ಜಾති ආදී ඉක්මවා සිටියෙම් වෙමි කියනසේක. කිං මේ පුරාණං ඉදින් ඔබ අනන්ත දස්සී නම් එවන් කල මෙය මට කියනු මැනවි. මාගේ අතීතය වෘතය හා සීලය කුමක්ද? සීලවන්තං සීලයම කියනු ලැබේ. යමහං විජඤ්ඤා ඔබ විසින් පවසන ලද යමක් මම දන්නෙම් නම් එය මට කියනු මැනවි. දැන් ඔහුට පවසමින් භාග්‍යතුන් වහන්සේ යන්තං අපායේසි ආදී පැවසූ සේක. එහි අදහස මෙයයි. දැන් අර පින්කම් ටික තමයි මේ විදිහට මතක් කරන්නේ. මෙතෙන් සඳහන් වෙනවා පෙර මේ විදිහට කුල නිවසක ඉපදී කාමයන්හි ආදීනව දැක ජාති ජරා මරණයන් කෙලවර කරන්නේ මැයි නික්ම ගොස් ඉරිසි ප්‍රවේජ්ජාවෙන් පැවිදිව සමාපatti උපදවා අභිඥා පාදක ධානලාභියෙකු වී ගංගා තෙර පන්සලක් කරවා ධාන රතියෙන් කල් ගෙවිය. අර පින්කම් කරපු ආත්මභාවය. පින්කම් කරපු ආත්මභාවයේ හොඳ කුල නිවසක උත්පත්තිය ලැබලා කාමයන් ආදීනව දැනගෙන ඊළඟට ජරා මරණයට පත්වීම කෙලවර කරන්න ඕනේ කියලා කල්පනා කරලා තමයි දැන් මේ ඉරිෂි ප්‍රවජ්ජාවෙන් ප්‍රවජ්ජාවට පත් වෙලා මේ ධ්‍යාන පොදවගෙන වාසය කරන්නේ. එකල්හි කලින් කලට ගැල් වෙලෙන්දු 500ක් ගැලින් මරු කතරට පිවිසෙත්. මරු කතරෙහි දහවල් යාමට නොහැක. කාන්තාරය යන්න පුළුවන් කමක් නැහැ දවල් කාලේ. රාත්‍රියට ගමන් වේ. රැය තමයි ගමන් කරන්නේ. ඉක්බිති මුල් කරත්තයෙහි මුල් වියගසෙහි බඳිනා ලද ගොන්නු යන්නාහු නැවත පැමිණි මගටම මුහුණලා සිටියහ. දැන් අර විදිහට ඇවිල් මේ ගැල් සම්පූර්ණයෙන්ම එන ගැල් පෙරහැර වගේ එන ගැල් ටික හේලියට එන ගැල් ටික ඒ විදිහටම නතර වෙලා ඉන්නවා. සියලු කරත්ත එසේම නවත්වා අරුණ නැගුණු විට නැවතුණු බැව් දත්හ. ඔවුන්ට එකල්හි කාන්තාරයේ ඉක්ම යන අවසන් දවස විය. දැන් කාන්තාරයට යන්න තියෙන අවසන් දවස. එහෙමයි. සියලු දරදිය අවසන් විය. දරදියත් දැන් අවසන් වෙලා. රැගෙන ආපු දරදිය අවසන් වෙලා තියෙනවා. දැන් අපට ජීවිතයක් නැතයි සිතා ගොනුන් කරත්ත රෝදවල බැඳ මිනිස්සු රිය සෙවණැල්ලට පිවිස හිඳගත්ත. දැන් අපිට දැන් සම්පූර්ණයෙන්ම දැන් මේ ගමන යන විදිහ කල්පනා කරමින් මේ අය මොකද උනේ විඩාවට වාඩි වුණා. විඩාවට වාඩිලා ඉන්නවා. ඊළඟ තාපසතුමාද උදෑසනින්ම පන්සලින් නික්ම පන්සල් දොරටුවේ සිටිමින් ගංගාව දෙස බලන්නේ. මේ විදිහට බලනවා ගංගාව දෙස. මහත් ජල කඳින් පිරෙමින් පෙරලෙන මණික් කඳක් මෙන් එන ගඟ තුටුවේය. ගංගාව දකින්න දැන්. දැක මේ ලෝකයෙහි මේ ආකාරයේ මිහිරි ජලය නොලැබීමෙන් පෙළෙන සත්වයෝ දැයි සිටීය. එතුමා මෙසේ ආවර්ජනය කරන්නේ මරු කතර ඒ ගැල් සමූහය දැක. එතකොට ඒ විදිහට මේ තාපසතුමා දැක්කා ජලයේ තියෙනවා. ජලයේ තියෙද්දි ඊළඟට බලනවා කාටද මං ජලයේ නැති අය කොච්චර ඉන්නවද? එහෙම කියලා කල්පනා කරනකොට අර අය අර ඉදියෙන් කල්පනා වුණා. මේ ගැල් කරුවෝ නැසෙත්වායි මේ ඈතින් මහා ජලකඳ බෙදී මරුකතරෙහි ගැල් සමූහයේ දෙසට ඒත්වායි අභිඥාන චිත්තයෙන් අධිෂ්ඨාන කළේ. අර ගංගාව හැරෙව්වා කාන්තාරයේ දෙසට.
මේ අභිඥාවෙන්. ඒ සිතවිල්ල පහළ වීමත් සමගම ඇලකින් දියගෙන යන්නාක් මෙන් ජලය එහි ගියේය. මනුෂ්‍යෝ ජලහඬින් නැගිය ජලය දැක තුටු පහටුව නාබී ගොනුන්ද පොවා යහතින් පැතූ තැනට ගියහ. අර මරු කතර තරණය කරන්න පුළුවන්කම ලැබුණා. හොඳින් නාලා බීලා ඒ ගොනුන්ටත් මේ වතුර එහෙම දීලා ඒ විදිහට ඒ පින්කම කරගත්තා. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයාගේ ඒ పూర్ව කර්මයේ දක්වනසේක් පළමු ගාථාව පැවසූහ. දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි ගාථාව තමයි සහන් මේ විදිහට මේ අටුවාවේ තියෙන විස්තරයත් එක්ක අපි දැන් කාලෙ කියලා ඉක්ම යන නිසා තව ටිකක් අපිට ගාථා කීපයක් තියෙනවනේ. එහෙමයි. අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු, මතක් කරලා නැවත ඊළඟ සූත්‍රයට ගමන් කරන්න කලින් එහෙමයි. මේ කාරණා ටික මතක් කළෙමු ඊළඟ දවසේ. හොඳයි. නායක ස්වාමීන් වහන්සේ අද අපි අපේ කාල වේලාවට අනුකූලව සංයුක්ත නිකායේ කෝකාලික වග්ගයේ බ්‍රහ්ම සංයුක්තේ බක බ්‍රහ්ම සූත්‍රයේ එක් අර්ධයක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම සූත්‍ර දේශනාව සාකච්ඡා කර ඉන් අවසන අටුවා දේශනාව වෙතට හැරිලා ඒ පිළිබඳව ඒ පූර්ණ අවබෝධය ලබා දීමේ අරමුණින් තමයි අපි මේ විදිහට සාකච්ඡාවේ ඉතිරි අර්ධය මීළඟ දවසේදී ඔබ වෙනුවෙන් ගෙන එන්නට අපේක්ෂා කරන්නේ. ඉතින් මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට ඔබට මතක් කරමින්ම වැඩසටහන නිමාවට පත් කරන්න මත්තෙන් විශේෂ පුණ්‍යානුමෝදනාවන් කිහිපයක් සිද්ධ කරන්න තිබෙන නිසා ඒ පිළිබඳව දැන් අපේ අවධානය අපි යොමු කරන්නේ. විශේෂයෙන්ම මේ පසුගිය දින ගණනාව මුළුල්ලේම කොවිඩ් වසංගත රෝගී තත්ත්වය හමුවේ වුවද බොහෝ දෙනා පින්කම් කරන්න පසුබට වුණේ නැහැ. අප සිද්ධ කරපු බොහෝමයක් පින්කම් සමග අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක හිතයිශී ජනතාව අත්වැල් බැඳගෙන ඒ කටයුතු දියත් කරන්නට අතහිත ලබා දුන්නා. ඒ සියලු දෙනාටම පොදුවේ පින් අනුමෝදන් කරමින් විශේෂයෙන්ම මේ දිනවල බෞද්ධ නාලිකාවේ පූර්ණ මාධ්‍ය දායකත්වයේ මත ඉදිවන ඒ දීඝවාපී මහා චෛත්‍යරාජානන් වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දෙන තවත් පිරිසක් ඉන්නවා පුණ්‍ය අනුමෝදනා කරන්න. කඩවත ඉහළ බියන්විල ජයගත් මාවතේ පදිංචි ලලිතා ලියනගේ මහත්මිය රුපියල් ලක්ෂයක මුදලක් ඒ වෙනුවෙන් පූජා කරනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා පියවර්ධන පියන්දි ගමගේ මහත්මාට මීට මාස 11කට කලින් මියගිය ස්වාමි පුරුෂයාට ඒ වගේම දෙපාර්ශ්වයේම දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්නට දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් එරන්දි දියණිය නුවන් පුත නුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම ලලිතා ලියනගේ මහත්මිය වන ඇයට සම්මා දිෂ්ටියේ පිහිටාගෙන කටයුතු කරන්නට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් එතුමිය රුපියල් ලක්ෂයක මුදලක් දීඝවාපී අර මුදල වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ඒ වගේම ඒ කාරණාව වෙනුවෙන්ම දීඝවාපී චෛත්‍යරාජානන් වහන්සේ ගොඩනැංවීම සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා රුපියල් 25000ක මහනුවර අනගාരിക ධර්මපාල මාවතේ පදිංචි පී.කේ. නාරංකොටුව මහත්මිය එතුමිය ඒ දායකත්වයේ ලබා දීලා බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පරලෝ සැපත් දෙමාපියන්ට සහ ස්වාමි පුරුෂයාට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම දීඝවාපී චෛත්‍යරාජානන් වහන්සේ වැනි ඓතිහාසික වැදගත්කමක් ඇති චෛත්‍යයක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටද මේ උතුම් කටයුතු පාදක කරගෙන උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඇගේ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඥාතීන් සියලු දෙනාම සුවපත් වේවා දුකින් දුරු වේවා කියන ප්‍රාර්ථනාවත් අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නටත් කොරෝනා වෛරසය මුළු ලොවෙන්ම තුරන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි එතුමිය විසින් පී.කේ. නාරංකොටුව මහත්මිය විසින් ඒ දීඝවාපී අරමුදල වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම අප සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කරනවා මේ COVID-19 රෝගී තත්ත්වය හමුවේ අසරණ ජනතාවට යම්කිසි සහනයක් වෙන්න ඒ රෝහල් පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කරන්න සමහර වෙලාවට ඒ වගේම ඒවා දියුණු තියුණු කරන්න අපිට හැකියා ආකාරයෙන් ඔබේ දායකත්වයේ මත ඒ කටයුතු වෙනුවෙන් මුල පුරා තිබෙනවා ඔබ දන්නවා. ඒ අනුව මුල්ලේරියාව ඒ රෝහලේ
ප්‍රතිනිර්මාණ කටයුතු වෙනුවෙන්, ඒ වගේම ගබඩා සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන්, ඒ වගේම මේ සෙසු අංගෝපාංග මිලදී ගැනීම වෙනුවෙන් බොහෝ දෙනා දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා මූලික ප්‍රධාන දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ දීපානි මුණසිංහ මහත්මිය, ඒ වගේම හේෂාන් පුතණුවන් සහ එම ලේලිය ඇතුළු එම පවුලේ පිරිස. විශේෂයෙන්ම දීපානි මුණසිංහ මහත්මියට අපි පුණ්‍යානුමෝදනාවන් පුද කරනවා මේ මොහොතේදී. ඒ වගේම ඒ වෙනුවෙන් රුපියල් 2 ලක්ෂයක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා බත්තර මුල්ල ගණහීනේ පදිංචි පී පද්මලතා ගුණසීලි ඩයස් මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා පී ඩේවිඩ් ඩයස් පියතුමන්ට, HD ජොස්ලින් පෙරේරා මවතුමියට, පී චිත්‍රලතා ඩයස් සහෝදරියට පුණ්‍යානුමෝදනාවන් පුද කරන්නට. ඒ මියගිය සියලු දෙනාටම වගේම දැනට සුජීවත්ව සිටින පවුලේ සියලුම ඥාතීන්ට, මාස 9ක් වයස ඇති මිනිබිරිය, ඇයගේ මවතුමිය පියතුමන්, ඒ වගේම පී දීපාලි පියසිරි ඩයස් දීපාල් පියසිරි ඩයස් අයියාට, ඒ වගේම සුමනාවති කටුගම්පල ඒ මහත්මියට, ඒ වගේම නිපුණි දනුෂිකා ඩයස් දියණිය ප්‍රධානම පවුලේ පිරිසට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් පී පද්මලතා ගුණසීලි ඩයස් මහත්මිය මේ මුල්ලේරියාව රෝහල ඉදිකිරීම වෙනුවෙන් දායකත්වය ලබා දීලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම රෝහල ඉදිකිරීම සඳහා තවත් දායකත්වයක් ලබා දෙනවා පෙර මතක් කළ දායිකාවම කඩවත ඉහළ බියන්විල ජයගත් මාවතේ පදිංචි ලලිතා ලියනගේ මහත්මිය ඒ වෙනුවෙනුත් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරනවා. පෙර පැවසූ පරිදි ස්වාමි පුරුෂයාණන්ට, දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්නටත්, එරන්දි සහ නුවන් පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත්, ලලිතා ලියනගේ මහත්මියට සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා කටයුතු කරන්නට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙනුත් තමයි එතුමිය දායක වන්නේ. මේ අනාදි වශයෙන් නම්ගම් සිහිපත් නොකලත් බොහෝ දෙනා ඒ අරමුදලට ගිණුමට මුදල් බැර කරනවා. ඒ සියලු දෙනාටම පොදුවේ පින් අනුමෝදන් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන සියලුම සුවයහපත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම සමෘද්ධමත් වේවා කියලා අපි හිත සිතින් මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් අදට සමුගන්නට අපට අවසරයි. අපි මීළඟ දවසේදීත් සජීවීව ඔබ බලාපොරොත්තු වෙනවා හමු වෙන්නට. මෙවැනි වැඩසටහන් වලට පමණක් නොවේ, කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ගෙන ගිය මහා සමාජීය ව්‍යාපෘතීන්ද වර්තමානය තුල තවත් දියුණු තියුණු කරගෙන ඒවා තවත් ජනතාවට වැදගත් ආකාරයෙන් අපේ සමාජයට ගෙන යන්නට වර්තමානය තුල ඊටාම කැපවීමෙන් කටයුතු කරන කොළඹ හතාර්ජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ සිද්ධ කරන මේ අපමණ කුසල් බෙලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිපූර්ණ නිවීම පිණිසම මේ පින්දම් එකලෙසම හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?